समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුතු සද්ධෝ සමජනෝන බාලෝ කෝවි මඤ්ඤත සංගස්මින් බිජ්ජමානස්මින් නාඤ්ඤම් බියෝ අමඤ්ඤත. වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වීම නිසා ඔබ අප හැම දෙනාටම ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් ඊටාම නිවැරදි මානසිකත්වයක් කෙලෙස් වලින් තොර සාන්ත හිත ඇති කරගෙන මේ ජීවිතය අවසන් කරන්නට අවස්ථාවක් ලැබුණු කාලයක තමයි මේ අපි ජීවත් වෙන්නේ. නුවණ තියෙන අය මොකද කරන්නේ? මේක තේරුම් ගත්ත අය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න නිරන්තරයෙන් බණ අහනවා. නිරන්තරයෙන් ධර්මයේ කතා බහ කරනවා. ඊළඟ ධර්මය පුරුදු පුහුණු කරනවා. සීලවන්ත වෙනවා, ගුණවන්ත වෙනවා. ධර්ම පුස්තක හදාරනවා. ඒ වගේ සමහර අය මේ ලෝකේ ගෙවල් දොරවල් හදන්න, යාන වාහන ගන්න බොහෝම කඩිමුඩියේ වැඩ කරන්නේ යම්සේද මේ ලැබිච්ච අවස්ථාවේ වටිනාකම දන්න අය ධර්ම අවබෝධයට කඩිමුඩියේ වැඩ කරනවා. වෙසිල්ලක් නැතුව වැඩ කරනවා. ඒක තමයි නුවණැත්තාගේ ලක්ෂණය. අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන සූත්‍රයත් අපිව ඒ විදියට ප්‍රතිපත්තිය පැත්තටම නිවෙන්නටම තල්ලු කරන යොමු කරන සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර දේශනාවේ නම උපක්ඛිලේශ. උපක්ඛිලේශ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ 128 වෙනි සූත්‍ර ධර්මය. මේ සූත්‍ර දේශනාව තුළ අඩංගු වෙලා තියෙන්නේ පින්වත්නි, අකුසල් දුරු කරමින් ඊටාම ඉහළ සාමාන්‍ය කෙනෙක් නොහිතන මානසික මට්ටමකට හිත අරගෙන ඒ තුලින් අවබෝධය කරා යන ක්‍රමය මේ දේශනාව තුළ තියෙන්නේ. මේ දේශනාව ආරම්භ වෙන්නේ ගෝසිතාරාමෙන්. ගෝසිතාරාම කියද්දී අපේ බොහෝ පින්නතුන්ට මතක් වෙනවා ඇති මේ ගැටලු තිබ්බ ස්ථානයක් විදියට. ගෝසිතාරාමේ තමයි අර ධර්මදර ස්වාමීන් වහන්සේ සහ විනයදර ස්වාමීන් වහන්සේ අතර ප්‍රශ්නයක් ඇති වුණේ. ඉතින් මේ ප්‍රශ්නය ඇති වෙච්ච කාලේ ඉඳලා තමයි මේ දේශනාව තථාගතයන් වහන්සේගේ ජීවන සිද්ධියක් විදියට ගලාගෙන යන්නේ. එදා ගෝසිතාරාමේ ධර්මදර සහ විනයදර ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේලා දෙනම අතර ඇති වෙච්ච ප්‍රශ්නවලට ශිෂ්‍යවරයන් වහන්සේලා එකට එකතු වෙලා විශාල කලකෝලහාර තත්ත්වයකට පත් වුණා. තථාගතයන් වහන්සේ මොකද කළේ? ඒ ස්වාමීන් වහන්සේලාට අවවාද කළා, අනුශාසනා කළා. මේ අසමගියේ තියෙන මේ වාද විවාදවල තියෙන භයානකම තේරුම් දීලා. නමුත් එතන හිටපු එක ස්වාමීන් වහන්සේ නමක් මොකද සඳහන් කළේ? ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විවේක සුවයෙන් වැඩ සිටින්න. මේ ප්‍රශ්නය විසඳා ගැනීම අපට බාර දෙන්න. එතකොට වෙන කිසිම ස්වාමීන් වහන්සේ නමක් ඒකට විරුද්ධව කතා කළේ නැහැ. ඊට පස්සේ තථාගතයන් වහන්සේ අදහස් කරනවා මේ ආරාමයෙන් බැහැර වෙන්න ඕන කියලා. ඉතින් එදා උදේ දවසේ තථාගතයන් වහන්සේ පිණ්ඩපාතෙ ගිහිල්ලා පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා දානේ වළඳලා පාත්‍රා සිවුරු අරගෙන මේ සූදානම් වෙන්නේ බාලක ලෝණ කාර ගමට
පිටත් වෙන්න. බාලක ලෝණ කාර ගමට පිටත් වෙන්නට කලියෙන් මේ සිවුරු ඊළඟ පාත්‍රය තථාගතයන් වහන්සේ අරගෙන ගාථා කිහිපයක් සඳහන් කරනවා. පුතු සද්ධෝ සමජනෝ න බාලෝකෝ විමඤ්ඤත සංගස්මින් විජ්ජමානස්මින් නාඤ්ඤම් බියෝ අමඤ්ඤත. පින්නති මේ ලෝකයේ තුල සසරගත සත්‍යයන්ගේ හිතවල දේශාදී අකුසල් නැති වුණාට පස්සේ ඒක හරියට මේ අපි හිතමු වටින පුස්තකයක් තියෙනවා. මේ වටින පුස්තකය කාව කන්න පටන් ගත්තොත් පින්නත්නි අපි මොකද කරන්නේ? අපි ඒක දැක්ක ගමන්ම ඉක්මනට මේ පොත පිරිසුදු කරලා ගසලා අවුවේ දාලා වේලලා ඊටාම සුරක්ෂිත විදිහට පරිස්සම් කරනවා. මොකද මේ පොත ගොඩාක් වටින ඒ නිසාම කාවන්ට ඒක කන්න දෙන්න බෑ කියලා. යම් කිසි කෙනෙක්ගේ වටින පොතක් කාව කාලා තියෙනවා කියලා දැනත් එයා ඒක ඒ කාවන්ගෙන් බේරගන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? ඒ පොතේ වටිනාකම මොකද වෙන්නේ? එන්නේ හැල්ලු වෙලා ඒ පොත අන්තිමට විසිකරන්න වෙන මට්ටමකටපත් වෙනවා. පොතක් කාව කනවා වගේ තමයි කෙනෙක්ගේ වටිනා කියන ජීවිතේ උපදින දේශාදී විතරක් නෙවෙයි රාගාදී, ඊර්ෂ්‍යාදී, මානාදී කෙලෙස් ධර්ම කියන්නේ. පොතේ හටගත්ත කාව වගේ තමයි හිතේ හටගන්න කෙලෙස් කියන්නේ. ඒ කෙලෙස් මොකද කරන්නේ? ජීවිතේ ආහාරයට ගන්නවා. ජීවිතේ වටින ජීවිතේ අනුභව කරනවා. ඒව යම්කිසි කෙනෙක් නිහතමානීව දැන හඳුනගෙන සංවරුනේ නැත්තම් අර පොත විනාශ වෙලා යනවා වගේ තමයි ජීවිතේ විනාශ වෙලා යනවා. එහෙම විනාශ වෙච්ච ජීවිත ඕන තරම් තියෙනවා. බුද්ධ කාලේ හිටපු දේවදත්ත ස්වාමීන් වහන්සේ කාපු පොතක් වගේ. ඒ දේශය කියන ඒ අකුසලයේ මොකද උනේ? ඒ ජීවිතේ යට කරගෙනම ගිය අන්තිමට ඒ ජීවිතේ අර අෂ්ට සමාපatti දක්වා හිත දියුණු කරගෙන හිටපු වටින ජීවිතේ තුට්ටු දෙකක් වටින් නැති මට්ටමටපත් වුණා. කෝකාලික ස්වාමීන් වහන්සේගේ ජීවිතෙත් එහෙමයි. හරියට වටින කියන පොතක් කාව කනවා වගේ මේ කෙලෙස් ධර්ම ලෝක සත්‍යයගේ හිතේ හට ගැනීම සහ ඒව දුරු කරන්න නැතුව ඒවත් එක්කම වාසය කිරීම. මේ ගෝසිතාරාමේ ස්වාමීන් වහන්සේලා අතරත් මේ ඇති වුණා දේශය කියන අකුසලය. ධර්මදර ස්වාමීන් වහන්සේලා විනයදර ස්වාමීන් වහන්සේලාත් එක්ක හරි කේන්ති. විනයදර ස්වාමීන් වහන්සේලා ධර්මදර ස්වාමීන් වහන්සේලාත් එක්ක හරි කේන්ති. ඔවුන්ට පරුෂ වචනෙන් බැන ගන්නවා. පපුවට නපුරු විදිහට බැස ගන්න වචන වලින් ඔවුන්ට බැන ගන්නවා. මුව සැත කියලායි තියෙන්නේ දේශනාවල. يعني මුව කියන සැතින් ඔවුන්ට රිද්ද ගන්නවා. රණ්ඩු කරනවා, කලහ කරනවා. ඉතින් තථාගතයන් වහන්සේ මේ ගාථාවෙන් සඳහන් කරන්නේ සමාන ගතිය ඇතිව කලහ කරන. ඒ කියන්නේ සමාන ගතිය ඇතිව කලහ කරන කියන්නේ අර පැත්තේ කේන්තිකාර චරිත මේ පැත්තේ කේන්තිකාර චරිත. හොඳට ගැළපිලා දෙගොල්ලා. අන්න ඒ විදිහට සමාන ගති ඇතිව කලහ කරන පිරිස නිසා මහත් වූ ශබ්ද ඇත. පුතු සද්දෝ සමජනෝ. ඒ කියන්නේ දැන් පිළිතුරු දැන් සාමාන්‍ය සමාජුණත් ඕ අත්දැකලා තියෙන දැන් සමහර දේශපාලන රැස්වීම් වල සාකච්ඡාවල සමහර ගමේ ගොඩේ අවස්ථාවල සමහර ඔය මහමගුවේ වාහනයක් ඒව මොනවා හරි හැප්පුණාට පස්සේ ඒ යාලට කේන්ති ඇතුණාට පස්සේ අර පැත්තේ එකක් කියනකොට මේ පැත්තේ එකක් මේ පැත්තේ එකක් කියනකොට ඒ කියන්නේ දෙකොල්ලම සමාන වෙලා සමාන ගති ඇති කලහ කරන පිරිස මහත් ශබ්ද ඇත්තෝය. කිසිවෙක් මා බාලයෙක්ගේ නොසිතයි. ඔය දෙගොල්ලක් අතර ප්‍රශ්න ඇතුණාට පස්සේ එක්කෙනෙක්වත් නිහතමානීව මගේ අතේ වරද තියෙන්නේ කියලා සංවර වෙන්නේ නැහනේ. අරය තමයි වැරදි. අරය තමයි වැරදි. මන් නිවැරදි. මේ පරුස වචන කියන මේ වෛර කරනවා. ඒත් කියන්නේ මම හරි කෙනා. මන් නිවැරදි. මම වරදක් කළා නෑ. මේ පරුස වචනෙන් බැන කියන්නේ මම මොන වරදක් නැති. පරුස වචනෙන් බැනීම වරදක් නෙපින්නත්. ඒ විදිහට බුදුන් වහන්සේ දේශනා කරනවා කිසිවෙක් මා බාලයෙක්යි කිසිවෙක් තමන්ගේ ජීවිතේ වරද තියනවා කියලා පිළිගන්නේ සංඝයා බින්දන විට මා නිසා මෙය සිදුවේ යයි නොසිතයි. ඒකට දැන් භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් අතර දබරයක් ඇති වුණාට පස්සේ දැන් එක භික්ෂුන් වහන්සේ නමක් අනිත් පැත්තේ භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩුවක් තමන්ගේ පාර්ශ්වයේ භික්ෂුන් වහන්සේක කතා කළත් අසමගියටම හේතුව. මේ පැත්තේ ඉන්න භික්ෂු පිරිස අතර ඉන්නම භික්ෂුවක්
අනිත් පැත්තේ ඉන්න භික්ෂුන් වහන්සේලා අඩුපාඩු මේ පැත්තේ භික්ෂුන් වහන්සේ නමක් එක්ක කතා කළත් ඒකත් නේ දබරයටම හේතුවක් වෙනවා. ඉතින් අන්න ඒ වගේ පිළිත් මේ සමාජුණත් එහෙම සමහර ඔය ගෘහස්ත ජීවිත එහෙම පිනතුන් එහෙම දැකලා ඇති. ගෘහස්ත ජීවිත ගෙවන සමහර එහෙම පවුල් පසුබිම් තුලත් එහෙමයි. කට්ටි දෙකකට බෙදනවා. නැත්නම් කට්ටි තුනකට බෙදනවා. පරම්පරාවලුත් එහෙම දෙකට තුනකට බෙදනවා. ඒ එක්කෙනෙක්වත් හිතන්නේ මම කියන වචන හින්දායි මේ සමගිය නැතුනේ කියලා. අනුන්ටම වරද පටවන. ඇයි ඉතින් වචන කියන්නේ නොමාන්නය. උඩඟුකම. අපි මේ ශාස්ත්‍රය තුල කටයුතු කරද්දී අපේ ජීවිතවල වැරදි තියෙනවා නම් පින්නත් නිහතමානීව පිළිගන්න ඕනේ. එයා තමයි වේගෙන් ඉහළට යන්නේ. උඩඟු කෙනාට වැඩි දුර දුවා ගන්න බෑ. නිහතමානී කෙනා එහෙම නෙවෙයි. අපි ඇත්තටම බලන්න ඔබ අපි දෙගොල්ලන් බලන්න ඕනේ පින්නත් අපේ අතින් වරදි හැම වෙලා තියෙන ජීවිතේ යමෙක් කිව්වට පස්සේ ඒවා පිළිගත්තද? මගේ අතින් ඒ වරද වුණා. මගේ ළඟ ඒ වරද තියෙනවා. මම ඒක හදා ගන්න ඕනේ. අනේ මේ වැරදි පිළිගන්නේ නැති හින්දා අරයා වැරද්ද කළා මෙයා වැරද්ද කළා කියලා බාහිර ලෝකෙටම පටව ඉන්නකොට තමයි බුදුන් වහන්සේ දේශනා කරනවා සංඝයා බිඳෙන්නේ මා හින්දා කියලා හිතන්නේ නැහැ කියන මේ වික්ෂුන් වහන්සේලා. තමන්ගේ දෝෂේ දකින්නේ නැහැ. අර කියන්නේ පින්නත් අර ආනුන්ගේ ඇහි පොල් කෙන්ද හොයනවා කියලා. තමන්ගේ කේ මොකක්ද හොයන්නේ නැහැ කියලා. ඒ ලෝක සත්‍යයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඒක තමයි සිහිපත් කළේ. ඊළඟට දේශනා කරනවා අක්කොච්චිමන් නවදිමන් අජ්ජනිමන් අහාසෙමේ යේච තං උපනයිහන්ති වේරන්තේ සන සම්මති. බුදුන් වහන්සේ දැන් මේ වඩින්න කලින් බාලක ලෝණ කාරගම ඉන්නේ මේ බගු ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ළඟට යන්න කලින් මේ තථාගතයන් වහන්සේ ධර්ම සංවේගයෙන් මේ ගාථා ටික කියන්නේ මට බැන්නා මාව පෙළුවා මට ගැහුවා ඊළඟට මාව පරද්දුවා මට අයත් වස්තුව පැහැරගත්තා කියලා යම් කෙනෙක් වෛර බැඳ ඉන්නවා නම් ඒ අයගේ වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ කියනවා. දැන් බලන්න යම් කිසි කෙනෙක් මේ සමාජ ඉන්නවා කියලා මෙයා මට මෙහෙම බැන්න එහෙම හිතනවා කියන්නකෝ. ඒ වෛරය යාගේ බැහැරවල යන්නේ නැහැ. يعني යාගේ තරහ බැහැර වෙන්නේ නැහැ කවදා. ඒක නිකන් ගින්නට පිදුරු දානවා වගේ. කෙනෙක් කරපු වරදකට කෙනෙක් කියපු වචනයකට මෙයා බැන්නා මෙයා ගැහුවා මෙහෙම කළා කියලා හිත ඉන්නවනේ සමහර අය. ඒ හැම මොහොතකම වෛරය අඩු වෙන්න නෙවෙයි වෛරය වැඩි වෙන්නමයි හේතුව. ඒක බුදුන් වහන්සේ දේශනා කරන්නේ මට ආක්‍රෝෂ කළේ මට පෙළුවේ කියන්නේ මට ගැහුවේ මාව දින්නේ කියන්නේ මේ මාව පරද්දලා දැම්මා. ඊළඟට මට අයත් වස්තුව පහර ගත්තායයි යම් කිසි කෙනෙක් වෛර බැඳ ඉඳීද උන්ගේ වෛරය ඒ අයගේ වෛරය සංසිඳිලා යන්නේ නැහැ. ඒක හරියට වතුර මුට්ටියක් යටින් ගින්න දාන මොකද වෙන්නේ? ගොද ගාලා පැහෙනවා වගේ. පැහි ඉන්නවා. ඒ වඩින්න කලින් තථාගතයන් වහන්සේ මේ ඇතුලේ වෙලා තියෙන දේ ഘോഷිතාරාම වෙලා තියෙන දේ මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. පරේචන විජානಂತಿ මයමෙත්ත යමාමසේ යේච තත්ත විජානಂತಿ තතෝ සම්මන්ති මේදගා. ඒ විතරක් නෙවෙයි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ කලහය තුලින් අපි විනාශ වන්නෙමුයි කලහකාර ජනයෝ නොහිතයි. දැන් බලන්න පවුලක උනත් දැන් තාත්තා හැම රණ්ඩු දබර. ඒ තාත්තා හිතන්නේ නැහනේ මේ දබරේ තුලින් අපි විනාශ වෙලා යනවා කියලා. ඒ අම්මා හිතන්නේ නැහනේ මේ දබරේ තුලින් විනාශ වෙලා යනවා කියලා. හිතන්නේ මොකද්ද? අර පැත්තට දැන් මොකද්ද මං කියන්නේ? මේ පැත්තට මම මොකද්ද කියන්නේ? එදා මට මෙහෙම කළා. දැන් ඒකේ පළිය ගන්නෙ කොහොමද? ඒව තමයි හිතන්නේ. ලොකු දුවට කියලා බන්නවන්න ඕන. පොඩි පුතාට කියලා බන්නවන්න ඕන. ඒ වගේ අර වෛරය වැඩි වෙන්නටම දේවල් හිතනවා මිසක් හිතන්නේ නැහැ මේ දබරේ නිසා මේ කලහය නිසා අපි විනාශ වෙනවා කියලා හිතන්නේ. අර කාව කන පොතක් වගේ අපි වෙනවා කියලා අපි අපේ වටිනාකම් නැති වෙලා අපි ගැන තියෙන ගෞරවයන් නැති වෙලා අර පොත විනාශ වෙලා යනවා වගේ අපේ මේ සංසාර ගමන විනාශ වෙනව නේද මේ අපි දෙන්න අතර තියෙන ප්‍රශ්නෙන් කියලා හිතන්නේ නැහැ ගොඩක් දෙමව්පියෝ. හිතන්නේ නැහැ ගොඩක් සහෝදර සහෝදරිය අතරත් එහෙමනේ. අමතාත් ඉන්නකම් හොඳට පනට ඉන්නවා. ඊට පස්සේ ඉතින් මොනවා හරි හේතුවක් නිසා සමහර සහෝදර සහෝදරිය අතර ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්න ඇති වුණාට පස්සේ
ඔවුනොවුන්ට කියා ගන්නවා මිසක් කවදාවත් හිතන්නේ මේ දබරෙන් අපි දෙගොල්ල විනාශ වෙනවා කියලා. කාව කාන පොතක් වගේ අපි දවසින් දවස මේ ප්‍රශ්නය අරගෙන යන හින්දා විනාශ ස්වභාවයට යනවා, අපායට යන අකුසල් පුරව ගන්නවා කියලා හිතන්නේ. ඒකයි මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ഘോഷිතාරාමයේ තේ ප්‍රශ්නේ තියෙන්නේ. ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා හිතන්නේ අපි මේ බැන ගන්න එක වචන කියා ගන්න එක අපේම විනාශයට හේතුව කියලා හිතන්නේ. අන්තිමට ඒක උනානේ. අන්තිමට මොකද වෙන්නේ? ඒ ගමේ ඉන්න, ඒ නගරේ ඉන්න උපාසක උපාසිකාවෝ දන් දෙන එක නතර කළා. තථාගතයන් වහන්සේ පවා මේ ഘോഷිතාරාමයේ අතහැරලා ගියේ ඔබ වහන්සේලාගේ දබර නිසා කියලා දැනගත දවසේ ඉඳලා දන් දෙන එක නතර වුණා. අන්තිමට වළඳන්න දෙයක්වත් නැහැ. ප්‍රත්‍ය පහසුකම් ටිකක් නැති වෙන පටන් ගත්තා. අන්න බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කලහය තුලින් අප විනාශ වන්නේම කලහකාර ජනයෝ නොසිතති. නොදනිති. යම් කෙනෙක් මේ කලහයෙන් අපි විනාශ වේයයි, නැසේයයි, දනීද, දකීද කලහය සංසිඳේ. අන්න බලන්න. යම් කිසි දෙගොල්ලක් හිතනවා නම් ප්‍රශ්නේ තුනට පස්සේ මේ ප්‍රශ්නෙන් ඔයාලත් නැසෙනවා, අපිත් නැසෙනවා, අකුසල් පිරෙනවා. ඊළඟ මේ වෛරය අපේ දරුවන්ට යනවා. ඊළඟට අපිට මරණින් මතු අපායට යන්න වෙනවා. කියලා එහෙම දැක්කොත් එහෙම මොකද වෙන්නේ? අන්නේ කලහය සංසිඳ. එතකොට පින්නත් තේරුම් ගන්න මේ ලෝකයේ රටවල් එක්කත් දබරනේ. ඉතින් ඇයි මේ හැමදේම සිද්ධ වෙන්නේ? පුංචිම පාසල් යන මේ දූල පුතාලගේ ඉඳලාම මේ ලෝක නායකයෝ පවා මේ රටවල් එක්ක පවා මේ දබර කරන්නේ ඇයි? රණ්ඩු කරන්නේ ඇයි? බෝම්බ එක දේවල් ඇයි මේ? තේරෙන්නේ නැහැ ඔවුන් විනාශ වෙන්නේ මේ කලහය නිසා කියලා. හැබැයි යම් කිසි දවසක අවබෝධ වුණොත් අනිව කලහ නතර කරලා අවියාවද පැත්තකින් තියලා තමන්ගේ වැඩක් බලාගෙන තමන්ගේ දියුණුව සලසගෙන සාමකාමී ජීවිත අරගෙන යනවා. ඒකනේ කියන්නේ ඕනම අකුසලයක් හිතේ උපදිනකොට නුවණ නැති කරගෙනයි එන්නේ. ආදීනව වහන වේ කියන්නේ. සිහිය නැහැ, ලැජ්ජාව නැහැ, විපාකෙට බය නැහැ. එතකොට තථාගතයන් වහන්සේ මෙන්න මේ ගාථා අපි මේ සඳහන් කළේ 3යි. තව ගාථා කිහිපයක් දේශනා කරලා තථාගතයන් වහන්සේ බගු කියන ස්වාමීන් වහන්සේ වැඩ වාසය කළේ බාලක ලෝණකාර ගම. අන්න එහිට වැඩම කළා බගු ස්වාමීන් වහන්සේත් එක්ක කතා බහ කරලා ඊළඟට තථාගතයන් වහන්සේ පින්වත්නි වඩිනවා පාචීන වංශදාය කියන ප්‍රදේශයට. මේ පාචීන වංශදායේ වැඩ වාසය කළේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් ඊළඟට නන්දිය ස්වාමීන් වහන්සේත් ඊළඟට කිම්බිල ස්වාමීන් වහන්සේත්. එතකොට උතුමන් වහන්සේලා රහත් වෙලා නැහැ. මේ උතුමන් වහන්සේලා එතකොට රහත් වෙලා නැහැ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, නන්දිය ස්වාමීන් වහන්සේ, කිම්බිල ස්වාමීන් වහන්සේලා පාචීන වංශදාය තමයි වැඩ වාසය කළේ. ඉතින් තථාගතයන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා තුන්නම ඉන්න මේ ආරාම භූමියට වඩිනකොටම උයන් පල්ල දුවගෙන එනවා. දුවගෙන ඇවිල්ලා කියනවා සඳහන් කරනවා උයන් පල්ල දන්නේ මේ තථාගතයන් වහන්සේ කියලා ශාස්ත්‍රුන් වහන්සේ කියලා අපේ ඇතුළේ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ සඳහන් කරනවා මේ ආරාම භූමියට නම් එන්න දෙන්න බෑ. ඇයි එන්න දෙන්න බැරි? මෙහි ඉන්නේ බොහෝම සමගි සම්පන්න ස්වාමීන් වහන්සේලා තුන්නම. පිටින් අය ආවොත් අනේ මේ ස්වාමීන් වහන්සේලාගේ සමගියට ලොකු හානියක් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේට වඩින්න දෙන්න බෑ. මේක දුර තියා දකින්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඒ උයන් පල්ලට සඳහන් කරනවා මේ තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ. මේ තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියලා උයන් පල්ලට බුදු පියාණන් වහන්සේ හඳුන්වලා දීලා ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ සංඝාවාසයට වැඩම කරගෙන එනවා. ඊළඟට කුටියෙන් කුටියට ගිහිල්ලා කිම්බිල ස්වාමීන් වහන්සේ, නන්දිය ස්වාමීන් වහන්සේ දෙනමත් වඩම්මවගෙන එනවා. ඇවිල්ලා තථාගතයන් වහන්සේට වන්දනාමාන කරලා තථාගතයන් වහන්සේත් පිළිසඳර කතාවේ දීලා ඊළඟ තථාගතයන් වහන්සේ පින්නත් විමසනවා පින්වත් අනුරුද්ධ කච්චිපනවෝ අනුරුද්ධා සමග්ගහා සම්මෝදමානා අවිවදමානා කීරෝධකී භූතා අඤ්ඤමඤ්ඤම්පි චක්කෝහි සම්පස්සන්තා විහෙරත කියලා. පින්නත් අනුරුද්ධ කොහොමද ඔබ වහන්සේලා සමගියෙන්ද මේ ප්‍රතිපත්තිය තුළ ඉන්නේ? සන්තෝෂෙන්ද ඔය ජීවිතය අරගෙන යන්නේ? වාද විවාද නැතුවද ඔය ජීවිතය අරගෙන යන්නේ? ඔබ වහන්සේලා ඔවුනොවුන් වහන්සේලා හොඳ අදහස් වලින් ගැළපෙමින්ද ජීවිතය අරගෙන යන්නේ?
ඔබ වහන්සේලාට ඔවුනොවුන් වහන්සේලාට ප්‍රියශීලීවද මේ ජීවිතය අරගෙන යන්නේ. එතුළු අනුරුද්ධයන් වහන්සේ සඳහන් කරනවා පින්නත් ලස්සන කාරණාවක්. භාග්‍යතුන් වහන්සේ මට මේ වගේ සබ්‍රහ්ම සරුන් වහන්සේලාත් එක්ක ජීවත් වීම ඒකාන්තයෙන්ම ලාභයක්. බලන්න එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එහෙම කියන්න නන්දිය සහ කිම්බිල ස්වාමීන් වහන්සේලා කොච්චර ගුණ යහපත් ඇද්ද. සඳහන් කරනවා මට මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක ජීවත් වෙන එක භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන්ම ලාභයක්. ඒකාන්තයෙන්ම මනා ලැබීමක්. බලන්න අපි අපේ ජීවිතවල සමහර අවස්ථාවල සමහර දේවල් ලැබෙද්දි කියන්නේ පෙර පිනට ලැබුණු දෙයක් මේක. එහෙම කියවෙන්නේ. ඒ කියන්නේ මනා ලැබීමක්. අන්න ඒ වගේ මේ අනුරුද්ධයන් වහන්සේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ කිම්බිල ස්වාමීන් වහන්සේ නන්දිය ස්වාමීන් වහන්සේ මට ලැබුණු මහා සම්පතක් වගේ මනා ලැබීමක් මේ. භාග්‍යතුන් වහන්සේ අපි ඇතිතනක් නැතිතනක් මෛත්‍රී සහගත කාය කර්ම වලින් ජීවත් වෙන්නේ. අපි කවදාවත් ඇතිතන ඉන්න තැනයි නැති තැනයි ඔවුනුන් වහන්සේලාට හානි වෙන වැඩ කරන්නේ නැහැ කවදාවත්. යහපත වෙන දේවල් මේ කරන්නේ. ඒ විතරන්නේ භාග්‍යතුන් වහන්සේ අපි ඇතිතනක් නැතිතනක් අපි අපිට මෛත්‍රී සහගත වචන වලින් ජීවත් වෙන්නේ. ඉන්න තැනත් අපි මෛත්‍රියෙන්මයි කතා කරන්නේ. අනික් ස්වාමීන් වහන්සේ නැති වුණත් අනිත් ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරන්නේ අනිත් ස්වාමීන් වහන්සේ ගැන මෛත්‍රියෙන්මයි. ඒ විතරන්නේ භාග්‍යතුන් වහන්සේ වචනෙන් ක්‍රියාවෙන් විතරන්නේ අපි ජීවත් වෙන්නේ අපි කෙරෙහි මෛත්‍රී සහගත හැඟීමෙන්මයි. ළඟ ඉද්දිත් අපි මෛත්‍රියෙන්මයි ඉන්නේ හැඟීමෙන්. ළඟ නැති වුණත් දුර හිටියත් කුටි ආරාම වල ඉද්දි වුණත් අපි ඔවුනොවුන් වහන්සේලා කෙරෙහි මෛත්‍රියෙන්මයි. බලන්නේ කොච්චර ලස්සන කතාවක්ද කියලා කියන්නේ. දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ යද්දී අපි හිතමු නන්දිය ස්වාමීන් වහන්සේ මතක් වුණා කියලා. නිකන් සුවපත් වේ වගේ හැඟීමක් උපදින්නේ. දැන් නන්දිය ස්වාමීන් වහන්සේ ආරාම භූමියේදී දැන් මතක් වෙනවා අනුරුද්ධයන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියනේ. නික ඇතුළාන්තයෙන් අනුරුද්ධ හාමුදුරුවනේ සුවපත් වෙන්න ඕන වගේ හැඟීමක්. අර අපි කියන්නේ දැන් අර මාතා යතා නියම් පුත්තන් කියලා එහෙම කියන අම්මෙකුට දරුවෙක් ගැන හැඟීමක් තියෙන්නේ. ඒකනේ මෙස්සිත කියලා බුදුන් වහන්සේ ලෝකෙටම දක්වන්න කියලා එහෙම උපමාවට අරන් තියෙන්නේ. අන්නේ අම්මෙක් අර දරුවෙකුට සෙත් පතන වගේ තමයි තවත් ස්වාමීන් වහන්සේ නමක් සිහිපත් වෙන්නේ. ඊළඟ තව ලස්සන කතාවක් කියන පින්වත්නි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කරන භාග්‍යතුන් වහන්සේ මට මේ හිතල ගුණවන්තකම් දකිද්දී මට හිතනවා මේ හිත මට තිබ්බනම් කියලා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කරන භාග්‍යතුන් වහන්සේ මේ නන්දිය ස්වාමීන් වහන්සේගේ කිම්බිල ස්වාමීන් වහන්සේගේ හිත එහෙම දැනෙනකොට ඒ ගුණවන්තකම් දැනෙනකොට ඒ ඇවතුම් පැවතුම් දකිනකොට මට හිතෙන්නේ මේ මගේ හිත නෙවෙයි මගේ හිත මේ පැත්තකට කියලා මට මේ හිතින් ජීවත් වෙන්න තිබ්බනම්. එහෙම මට හිතෙන්නේ. නන්දිය ස්වාමීන් වහන්සේත් එහෙම සඳහන් කරන්නේ. කිම්බිල ස්වාමීන් වහන්සේත් එහෙම සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ මටත් හිතෙන්නේ මගේ හිත පැත්තකින් තියලා මේ ස්වාමීන් වහන්සේලාගේ හිත වලින් ජීවත් වෙන්න තිබ්බා නම් කොච්චර හොඳද? ඒ විතරක් නෙවෙයි ඊළඟට සඳහන් කරන පින්වත්නි භාග්‍යතුන් වහන්සේ අපේ ශරීර වලින් නම් 3 දෙනෙක් හිත වලින් නම් එකක් කියනවා. බලන්න කොච්චර ඒ ජීවිතවල කියන්නේ යහපත් ගුණධර්ම වලින් සමානත්වයක් තිබුණාද මෛත්‍රියෙන් කරුණාවෙන් අනේකාගේ දියුණුවේදී සතුටු වෙන ස්වභාවයෙන් අටලෝ දහම් ඉදිරියේ අන් කෙනාගේ වරදක් වෙනකොට උපේක්ෂා සහගත වීම තුළ මේ වගේ සිල්වත් බවෙන් මේ හැම අතකින්ම සමානව වගේ ජීවත් වෙච්ච 3 දෙනෙක්. ඊට මේ කාරණාව යන්න ඕන අපේ පිළිතුන්ගේ ජීවිතවලට. අපේ දෙමාපියන් දුවදරුවන් සමග ගෙවන ওই ජීවිතවලට මේ කාරණා ටික යන්න ඕන. එතකොට ජීවිතේ සුගතියක එහෙම නැත්නම් දිව්‍ය ලෝකයක ඉන්නා වගේ තමයි තමන්ගේ ජීවිතය දැනේ. ඒ කියන්නේ සැපට දැනේ ජීවිත. දැන් බහුතරයක් අයට දැනෙන්නේ කොහොමද? ගිනි අඟුරු ගොඩක් උඩ ඉන්නවා වගේ. රත් වෙච්ච පොළොවක ඉන්නවා වගේ. ගෙවල් දොරවල් දැනෙන්නේ එහෙමයි. ඇයි ඒ? ඇතිතනක් නැතිතනත් මෛත්‍රිය නැහැ. මෛත්‍රී සාගත කාය කර්ම නැහැ. ඊළඟ ඇතිතනක් නැතිතන මෛත්‍රී සාගත වචන නැහැ.
නොපෙනෙනකන් ඉඳලා මොකද කරන්නේ? වැරදි කියනවා. සමහර මව්වරු ඉන්නවා පියතුමා වැඩට ගිය ගමන්ම දරුවොත් එක්ක පියතුමාගේ වැරදි කියනවා. ඉතින් නැති තැන මෛත්‍රියද? දේශය. එතකොට රුගස්ත ජීවිත ගත කරන අපේ පිණුතුට මේ උතුමන් වහන්සේලාගේ ජීවිතවලින් කොච්චර ගන්න දේවල් තියෙනවද? අපිට කොහොමත් භික්ෂුන් වහන්සේලා අපි කොහොමත් ගන්න ඕන. ඉතින් පිණුතුනුත් ඒ උතුම් මහා සංඝරත්නයේ සරණ ගියපු පිණුතුන් විදියට ඇති තැනදිත් පින්නදී නැති තැනදිත් මේවා අමාරු දේවල්. මොකද අනිත් අයගෙන් යම් වැරදි වෙනකොට අමාරුයි. නමුත් නිවන් දකින්න හේතු වෙන නිසා හැමතිස්සෙම ඔවුන් කරේ මෛත්‍රී සහගත වචන වලින්ම ජීවත් වෙන්න උත්සාහ කරන ළඟ හිටියත් දුර හිටියත්. ඒ තවත් කෙනෙක්ගේ වරදක් කියන්න හිත පෙරලනකොටම මේ සිද්ධි මතක් කරගන්න, මේ උතුමන් වහන්සේලා මතක් කරගන්න, මේ සංඝ අනුස්සතියක් ඇති කරගන්න. අනේ මගේ උතුමන් වහන්සේලා එහෙම කරන්නේ නැහනේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ නන්දිය ස්වාමීන් වහන්සේගෙන් අතපසුවීමක් වුණත් නැති තැනදී වෛරයෙන් හිතන්නේ නැහනේ. ඉතින් මම උන්වහන්සේලා සරණ ගියපු කෙනෙක්නේ. සංඝං සරණං ගච්ඡාමි කියලා මගේ ජීවිතේ ඒ ගුණේ හදාගන්න එපා. ඊළඟට ඇතිතරදී නැත්නම්දිත් වැරදි විදියට වචන කියන්නේ, හොඳ කියන්න, වැරදි වැඩ කරන්න, යහපත් වැඩ කරන්න, වැරදි හැඟීම් ඇති කරගන්න, හොඳ හැඟීම් ඇති කරගන්නවා. ඉතින් අන්න ඒ විදිහට තාම යහපත් ගුණ යහපත් හිටියොත් පින්නත්නි පින්නතුන්ට ඔය ප්‍රතිපත්ති අරගෙන යන ගොඩාක් පහසු වෙයි. ඒ ඇත්තටම එහෙම ගෙදර ඉන්න අම්ම කෙනෙකුට එහෙම දැනුනොත්, ඒ කියන්නේ ගෙදර ඉන්න අපි පියතුමාගේ හිත මට තියෙනව නම් කියලා. එතකොට ඒ පියතුමා කොච්චර ගුණවන්ත චරිතයක් වෙන්න ඕනද? ගෙදර ඉන්න පියෙකුට හිතුනොත් අනේ මේ භාර්යාවගේ හිත මට තිබ්බන. ඒ කියන්නේ භාර්යාව කරුණාවන්තයි, අහිංසකයි, නිහතමානී, දුක සැපේදී පිහිට වෙනවා, වරදදී ඉවසනවා, සමාව දෙනවා. එතකොට ඒව දකිද්දී අර සාමියාට හිතෙනවා අනේ මේ හිත මට තිබ්බනම්, මට නෑනේ මේ හිත. අන්න එවන් පෞල් ජීවිත හදාගන්න ඕනේ. ඒ පෞල් ජීවිතවලට කියන බෞද්ධ පරිසරයක් තියෙන පෞල් ජීවිත කියලා. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ ඉන්න පෞල් ඒවා. ඉතින් මේ උතුමන් වහන්සේලා මේ විදියට තථාගතයන් වහන්සේ සඳහන් කරන භාග්‍යතුන් වහන්සේ අපි ඇතිතනත් නැතිතනත් මෛත්‍රී සහගත කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම වලින් ජීවත් වෙනවා. මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක ජීවත් වීම ලොකු ලාභයක්, මන් ලැබපු ලොකු දෙයක්, සම්පතක්, වාසනාවක්. භාග්‍යතුන් වහන්සේ විතරක් නෙවෙයි මේ හිතින්ම ජීවත් වෙන තිබ්බනම් කියලා හිතනවා. අවසාන වශයෙන් සඳහන් කරන්නේ ශරීර තුනක් වුණත් ගුණධර්ම පිරුණු හිත් ගත්තොත් එකක් කියනවා. ඊළඟ තථාගතයන් වහන්සේ පින්වත්නි මේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා සාදු සාදු කියලා මේක බුදු පියාණන් වහන්සේ පිළිගන්නවා. මොකද දැන් ഘോഷිතාරාමයේ අත්දැකීමක් එක්කනේ තථාගතයන් වහන්සේ මෙතෙන්ට වැඩියේ. තථාගතයන් වහන්සේලාට මානසික දුක් වේදනා නැහැ. නමුත් අර වෙච්ච සිද්ධිය පිළිබඳව ඉතින් ප්‍රසාදය සතුටක් නැහැ. දුක් වේදනා නැහැ. නමුත් සතුටකුත් නැහැ. ඉතින් මෙතන මේ සිද්ධිය දකිද්දි තථාගතයන් වහන්සේ සාදු සාදු අනුරුද්ධ. එහෙම තමයි ජීවත් වෙන්න ඕන. පින්නත් ඊට පස්සේ තථාගතයන් වහන්සේ විමසනවා ඊළඟ ප්‍රශ්නය නිවනට මෙහෙයූ සිතින් කෙලෙස් තවමින් වීරෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා ඊළඟ ප්‍රශ්නය අහනවා. එතකොට උන්වහන්සේලා මේ දේශනා කරන්නේ හරි අපූර්ව කාරණාවක් පින්නත්. කියන්නේ නිවනට මෙහෙය වෙන ස්වභාවයකින් යුක්තව කෙලෙස් ධර්ම දුරු කරමින් වීරයෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා අහුවට පස්සේ මෙන්න මෙහෙම විග්‍රහයක් කරන්නේ. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ ගියොත් ආරාමයේ තුලින් ස්වාමින් වහන්සේ දන් වළඳන ස්ථානෙට ගිහිල්ලා ඒ දන්හල අමදිනවා. ඊළඟට අනිකුත් ස්වාමින් වහන්සේලාට පානය කරන්න පෑන් තැන්පත් කරනවා. ඊළඟට ආහාර විසිකරන යම් භාජනයක් තියෙනවා නම් ඒක සුදුසු තැන තැන්පත් කරනවා. පිණ්ඩපාත ගිහිල්ලා එන ස්වාමීන් වහන්සේලාට දන් වළඳන්නට අවශ්‍ය යම් පහසුකමක් තියෙනවා නම් යම් පරිසරයක් තියෙනවා අන්න ඒක සකස් කරනවා. යම් භික්ෂුන් වහන්සේ නම පිණ්ඩපාත ගිහිල්ලා එනකොට
අනිකුත් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ කරලාගෙන ඇවිල්ලා දානෙත් වළඳලා කුටි වලට වැඩම කරලා නම් අවසානයේ එන ස්වාමින් වහන්සේ අර කලින් ස්වාමින් වහන්සේලා තමන් වහන්සේට ඉතුරු කරපු යම්කිසි පිණ්ඩපාතයක් තියෙනවා නම් අවශ්‍ය නම් ඒකත් වළඳලා. ඒ කියන්නේ අර කලින් ගියපු ස්වාමින් වහන්සේලාට එහෙම ප්‍රණීත භෝජනයක් මොනවා හරි හම්බුණා නම් පස්වෙන ස්වාමින් වහන්සේට ඒක ඉතුරු කරලා යනවා. ඒක හරි සාරාණීය සිහි කටයුතු උතුම් ධර්මයක්නේ. සාධාරණ භෝගී කියලා ඒකට කියන්නේ. ඒ කියන්නේ ලැබෙන දේ බෙදා හදා ගන්නවා. ඉතින් අපේ නිවෙස් වලට අපේ දරුවන්ට එහෙම ගුණේ ගියොත් එහෙම දැන් සමහර දරුවෝ ඉන්නවා පන්ති හරි වෙන කොහේ හරි ගිහිල්ලා නම් අයියලා අක්කලා හරි නංගිලා හරි ගෙදර ඉන්න දෙන තුන් දෙනා අර ලැබෙන දේ අවසන් කරනවා. අර එන අක්කට කොටසක්, එන අයියට කොටසක්, එන අම්මට කොටසක්, එන තාත්තට කොටසක් එහෙම නැහැ. සාධාරණ භෝගී නැහැ, අසාධාරණ භෝගී. ඉතින් පින්නදී බලන්න එහෙම ගති පැතුම් තියනවද කියලා ඒව හදාගන්න ඕනේ. එහෙම නැතුනොත් තමයි අර ටිකක් වයසට ගියාට පස්සේ ඉඩකඩම් වලටත් ඔය ප්‍රශ්න එන්නේ. සාධාරණව බෙදාගන්නේ නැහැ. අසාධාරණ විදියට බෙදාගන්නේ. අසාධාරණ විදියට තමයි මේ භෝග සම්පත් උනත් බෙදාගන්නේ. ඉතින් මේ උතුම් වහන්සේලාගේ ගුණ පුංචි කාලේ ඉඳලා ළමයිට උගන්වන්න ඕන. ඒකයි මේ ධර්මය හැදෑරීම කියන්නේ මේ මහා වාසනාවක්. දරුවෝ පුංචි කාලේ යම්කිසි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් තෙරුවන් සරණ ගිහින් හොඳට බණ අහන චරිතයක් එහෙම වුණොත් දරුවන්ගේ වාසනාව. මොකද එයාලගෙන් විශාල ගුණ කදම්බයක් දරුවන්ට මේ දරුවන්ගේ ජීවිතවලට එකතු වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් අවසානයේ ඒ දානේ ගන්න තැනට එනකොට කලින් ස්වාමීන් වහන්සේලා එහෙම ප්‍රණීත භෝජනයක් එහෙම තිබ්බොත් ඒක ඉතුරු කරලා කුටි වලට වඩින්න. එතකොට අන්නේ කැමති නම් ඒ පිණ්ඩපාතෙත් වළඳනවා. වළඳ ඊළඟට දානේ වළඳ ඉවර වෙලා දාන්හල අමදිනවා. අන්න බලන්න එතන අමදිනවා. ඊළඟට පෑන් භාජන සුදුසු තැනකට තැන්පත් කරනවා. ඊළඟට ඉදුල් භාජනේ. ඉදුල් භාජනේ අරගෙන ගිහිල්ලා සත්වයෝ නැති ගලා යන ජල පහරක අතහරිනවා. ඊළඟට ඒ භාජනේ ගෙනල්ලා හොඳට සෝදනවා. සෝදලා පිසලනවා. ඇයි ඒ පිහිදන්නේ? ඉදුල් සහිත භාජනයට මොකද වෙන්නේ? කුරා කුහුඹුවන් එනවා. ඊළඟට ඒ භාජනේ නැවත පිරිසුදු කරන්න යද්දි මොකද වෙන්නේ? එක්කෙනෙක් හරි මැරෙනවද නැද්ද පින්නත්? මැරෙන්න හේතු වෙනවනේ. ඒකනේ සමහර පින්නතුන් ඔය දැන් අපි හිතමු නිවසක කුස්සියේ කුණු භාජනයක් තියෙනවා කියලා. සමහර නිවෙස්වල කරන්නේ කුණු භාජනයේ යටින් වතුර භාජනයක් තියෙනවා. ඒ කියන්නේ කුහුඹුවන් එතකොට අරකට එන්නේ නැහනේ. මොකද එතකොට එතන තියෙන දේවල් යම් කිසි වෙලාවක පුච්චන සිද්ධ උනත් සැක නැතුව පුච්චන්න පුළුවන්. මොකද කුඹිරේනේ කුහුඹුවන් නැහනේ. ඒ වගේ අර පුංචිම ප්‍රාණියා කියන්නේ ඉතින් අපි දන්නවනේ ඉතින් පංච උපාදානස්කන්ධයනේ පින්න එතන තියෙන්නේ. ජීවිතයන්නේ දුක දැනෙන එකක්නේ. ඉතින් ඒ කුරා කුඹුවා ගැන පවා හිතන්න ඕනේ නිවන් දකින්න ඕන නම්. මේ ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? ඒ වාජනේ ගෙනල්ලා සෝදලා පිසදලා වේලලා තමයි ආපු තැන්පත් කරන්නේ. ඊළඟ දවසේ හරි පිරිසුදුට පාවිච්චි කරන්න පුළුවන්. ඒක දෛනිකව සිද්ධ වෙනවා. දැන් ඉතින් ඒක දැන් තියෙනනේ පින්නදී මට මතක හැටියට පස්සද්දි සබ්බොජ්ජංගේ වගේ. පස්සද්දි සබ්බොජ්ජංග බොජ්ජංග විග්‍රහවල තියෙනවා අධ්‍යාත්මික සහ බාහිර පිරිසුදු අනිවාර්යෙන් තියෙන්න ඕන කියලා. ඒ අදාළ බොජ්ජංග උපදින්න. පිරිසුදුකම ඉහළින්ම තියෙන්න ඕනේ. බොජ්ජංග උපදින්න. ඊට පස්සේ සඳහන් කරනවා දැන් ආරාමයේ තුල යම්කිසි කටයුත්තක් සිදුනොත් අපි හිතමු පින්නදී වතුර කලයක් ඔසවන්න ලොකු කලයක් වතුර භාජනයක් ඔසවන්න තනියෙන් බැරි නම් මේ ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා අපි අතින් තමයි මේ සංඥා කරන්නේ කියන්නේ. අතින් තමයි අඬ ගහන්නේ. කියන්නේ එහෙම නිකරුණේ මේ ශබ්ද ඇති කරගන්නේ. ඒ කියන්නේ හරීම ආරණ්‍ය ස්වභාවය රැකගෙන. දැන් බලන්න සමාජය තුළ සමහර අය එකතු වුණාට පස්සේ දැන් පොයේ දවසට පවා අපේ සමහර ස්වාමීන් වහන්සේලා හරීම ගැටලුකාරී තත්ත්වයක් තියෙනනේ. සමහර අම්මලා සමහර පියවරුත් ඉන්නවා, සමහර තරුණයත් ඉන්නවා, සමහර දරුවොත් ඉන්නවා. කවුරු හරි කතාවට දක්ෂ කෙනෙක් එකතු කරගෙන එයත් කතාවට දක්ෂ කතාවට තණ්හාව තියෙන කෙනෙක් කතා තණ්හාව තියෙන කෙනෙක් එවැනි දෙන්නෙක් එකතු වෙලා ඉතින් මොකද කරන්නේ ඉතින් ළඟ භාවනා කරන අයටත් කරදරයි බණ කියන ස්වාමීන් වහන්සේටත් ඒ දර්ශනය හොඳ නැහැ කතාව ඉතින් ඒ විදියට ඉතින් පොයේ දවසටත් එවැනි දෙයක් තියෙනවා කියන්නේ නිවස තුල කොහොමද
ආයතනය තුළ කොහොමද වැඩ කරන. මහමග කොහොමැද්ද. දැන් සමහර බස් රථවල පිණුතුන්ට අත්දැකීම් ඇති. සමහර අය දැන් බස් රථයේ දැන් මේ බොහොම සාමකාමී ඉස්සරහට යද්දී සමහර දෙන්න එකතුල මොකද කරන්නේ? ඉතින් ආසන 4 5කට ඇහෙන්න කතාව. ඒවාට මොකක් හරි එකක් කිව්වොත් ඒකටත් රණ්ඩුවට එනවා. අනේ පොඩ්ඩක් සද්ද නැතුව යන්න කියලා කිව්වොත්. ඉතින් ඒ වගේ මේ අපිට මේ කතා කරන්න මුවක් ලැබිලා තියෙන්නේ යහපත් දේවල්, අර්ථවත් දේවල්, අනිත් අයගේ හිත වැඩෙන දේවල් කතා කරන්න. ප්‍රලාප, අල්ලාප, සල්ලාප ඒව කතා කළොත් ඊළඟ භවයේ අපිට ඒවට මොකක් හරි විපාක වාරයක් ලැබෙනවා. ප්‍රලාප කතා කිරීම කියන්නේ මේ කුසලයක් නෙවෙයිනේ. නිරේගාමී අකුසලයනේ දස අකුසල කර්මපතවල තියෙන්නේ. ප්‍රලාප සම්පප්පලාප. ඉතින් මේ උතුමා වහන්සේලා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ අපි එහෙම නිකරුණේ කතා කරන්නේ. වාජනේ යම් කිසි විදිහකින් නොසවන්න තියෙනවා නම් මේ අතින් අඬ ගහන්නේ පේන්නේ හිටියොත්. ඉතින් ඒ මුනිවරයන් ඒ උතුමන් වහන්සේලාගේ පින්නත් බලන්නේ ජීවිත. ඒ කියන්නේ ඒ ජීවිත දකිති දෙවියන්ට පවා කොච්චර සතුට ඇති වෙන්නේ නැද්ද? බලන්නේ උයන් පල්ලා ඒ එන්න දෙන්නේ නැහනේ කාටවත්. කාටවත් එන්න දෙන්නේ නැහැ ඒ උතුමන් වහන්සේලා ඉන්න මේ ආරාමෙට. බුදු පියාණන් වහන්සේ වඩිද්දි කියලා එන්න එපා මේකට. අපි මේ ස්වාමීන් වහන්සේලා තුන්නවා බොහොම මේ සමගි සම්පන්නව බොහොම ගෞරව සම්පන්නව ජීවත් වෙනවා. එතකොට අපේ පින්නතුන්ටත් එහෙම වෙන්න පුළුවන් නම් ගිහි ජීවිතයේ ආර්ථික ප්‍රශ්න තිබ්බට සමාජීය ප්‍රශ්න තිබ්බට ඊළඟට යම් ප්‍රශ්න තිබ්බට සතුටින් ඉන්න පුළුවන්. දැන් මේ ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්න නැද්ද? මේ ස්වාමීන් වහන්සේලාට කොච්චර ප්‍රශ්න නැද්ද? බුද්ධ කාලේ හිටිය කෝටි ගණන් ස්වාමීන් වහන්සේලා. කොහොමද ඉතින් මේ කාලේ ගිහියෝ ඔය ඔක්කොම ස්වාමීන් වහන්සේලාට ප්‍රත්‍ය පහසුකම් සපයන්නේ? සමහර ස්වාමීන් වහන්සේලා දැන් දාන වලට ගියාට පස්සේ අන්තිමට යන ස්වාමීන් වහන්සේලාට කැඳ භාජනේ රොඩු ටික හම්බ වෙන්නේ. හරි දුෂ්කර මේ තාවයන් තිබිලා තියෙන ප්‍රත්‍ය ලැබීමේදී. සමහර ස්වාමීන් වහන්සේලාට වස්සාන කාලේට කුටියක් හදාගන්න නැහැ වස්වසන්න. හරි අසරණකම් තිබිලා තියෙනවා. එතකොට මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, නන්දිය ස්වාමීන් වහන්සේ, කිම්බිල ස්වාමීන් වහන්සේ මේ කිසිම ප්‍රශ්නයක් නැතුව හිටපු තුමෝ නෙවෙයි. උන්වහන්සේලාට සෙනසුනේ ගැටලු තියෙන්නේ නැති, අඩුපාඩු තියෙන්නේ නැති, ලැබෙන දානේ අඩුපාඩු තියෙන්නේ නැති. මොකද සමහර අවස්ථා තුන සමහර දවස් තියෙනවා පින්ඩපාතේ ගිහිල්ලා සමහර දවස් වලට හොඳට පින්ඩපාත ලැබෙන සමහර දවස් වලට කුසල දැනෙන්නවත් පින්ඩපාතේ නැහැ. ගෙවල් 10කට ගියොත් 5ක් විතර වහලා. ඉතින් එවැනි ප්‍රශ්න කොච්චර දානේ ආහාර සම්බන්ධ ප්‍රශ්න, සෙනසුන සම්බන්ධ ප්‍රශ්න, චීවර සම්බන්ධ ප්‍රශ්න කොච්චර තියෙන්නේ නැද්ද? ඒ සමගිය බිඳුන්නේ. අන්න එතන අපි අල්ල ගන්න ඕනේ. නිවසක ඉන්න අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් දූ දරුවෝ වුණාට පස්සේ දැනගන්න ඕන, හිතට ගන්න ඕන පින්නත්නි. ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි දෙන්නගේ සුහදත්වය නැති කරගන්න එපා. අපි දුම් ආර්ථික ප්‍රශ්න නිසා සුහදත්වය නැති කරගත්ත කියලා. දැන් ආර්ථික ප්‍රශ්නේ විසඳෙයිද? විසඳෙන්නේ නැහනේ. අපි ආර්ථික ප්‍රශ්න එනකොට අඩදබර කරගත්තට කමන්නේ ආර්ථික ප්‍රශ්නේ විසඳෙනවා නෑනේ තවත් ප්‍රශ්නයක් එකතු වෙනවා. ඒ නිසා මේ ධර්මය අල්ලගෙනම ජීවිතය අරගෙන යන්න. ධර්මයේ හිත නිස්පර්ශ කර කර මේ උතුමන් වහන්සේලා ජීවිත අරගෙන ගිය හැටි හිතම ජීවිත අරගෙන යන්න. ආර්ථික ප්‍රශ්න තිබ්බත්, දරුවන්ගේ ප්‍රශ්න තිබ්බත්, එක ගැටලු තිබ්බත් සමගිය, සුහදත්වය, ප්‍රියශීලී භාවය නැති කරගන්න නැති වෙන දේවල් මෙනෙහි කරන්න එපා. මෙනෙහි කරන විදිය අනුවමයි පින්නත්නි, මෙනෙහි කරන ආකාරය අනුවමයි අපේ හිතේ සැප හෝ දුක ඇති වෙන්නේ. මේ උතුමන් වහන්සේලා මේ වෙනකොට රහත් වෙලවත් නැහැ. ඒ උතුමන් වහන්සේලේ ජීවිතවලට මොන ප්‍රශ්නාවක් ඒ ප්‍රශ්න හේතු කරගෙන සමගිය බිඳෙන දේවල් කල්පනා කරේ නැහැ. සමගිය වැඩෙන විදිහට හැමතිස්සෙම මානසිකාර පවත්ම ධර්මයත් එක්කම දැන් සඳහන් කරනවා දින 5කට වාරයක් එළි වෙනකම්ම ධර්ම සාකච්ඡාවල හිටියා කියලා. සීලය ගැන, සමාධිය ගැන, ප්‍රතිපත්තිය ගැන, ධ්‍යාන ගැන, ගුණවත් භාවයන් ගැන දවස් 5න් එක දවසක් එළි වෙනකම්ම ධර්ම සාකච්ඡා. ඉතින් මේ විදිහට විස්තර කරනවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ පින්නත් විමසනවා
ස්වාමීන් වහන්සේලාගෙන් පින්වත් මහණෙනි මනුෂ්‍ය ධර්මයන් ඉක්මවා ගිය ආර්ය භාවයට හේතු වෙන ඥාන දර්ශන විශේෂයක් ඇතුව පහසු විහරණයෙන් ජීවත් වෙනවාද කියලා අහනවා. ඒ කියන්නේ මේ විදියට නිවන් දකින අදහස ඇතුව මේ විදිහට ඊටාම යහපත් විදිහට මේ ජීවිතය අරගෙන යනවා වගේ අහනවා මනුෂ්‍ය ධර්මයේ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයන් ඉක්මවා ගිය ආර්ය භාවයට හේතු වෙන නිර්වාණ දර්ශනයට හේතු වෙන ඥාන දර්ශන විශේෂයක් ඇතුව පහසු විහරණයෙන් ජීවත් වෙනවාද කියලා අහනවා. එතකොට සඳහන් කරනවා පින්නති ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ අපි ආලෝක සමාධිය ගැඹුරු සමාධීන් ඇති කරගෙන ඒ ගැඹුරු සමාධීන් තුලින් ආලෝක සංඥා උපදවාගෙන ඒ ආලෝක සංඥා උපකාරයෙන් දිවස් උපදවාගෙන අපි අපේ ජීවිතේ පවත්වනවා කියලා සඳහන් කරනවා. ඒක පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕන එකක්. පිනතුන් දන්නවනේ අර අභිඥා තියෙනවා. අභිඥා කියන්නේ අපි දන්නවා ඉද්ධිවිද ඥානය, දිබ්බසෝත ඥානය, පරිචිත්ත විඥානන ඥානය, పూర్වේ නිවාසානුස්සති ඥානය සහ චුතූපපාද ඥානය කියලා අභිඥා පහක් තියෙනවා. ඒවට කියනවා ඥාන කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා පින්වත්නි එවැනි තැනකට යන්න හතරවෙනි ධ්‍යානෙට යන්න ඕනේ. එතකොට මේ උතුමන් වහන්සේලා ධ්‍යානලාභී උතුමෝ. රහත් වෙලා නැහැ. හැබැයි ධ්‍යානලාභී උතුමන් වහන්සේලා. ප්‍රථම ධ්‍යානයේ තියෙන ප්‍රීතිය සැපය හොඳට අත්දකින්න උතුමන් වහන්සේලා. එතකොට තේරුම් ගන්න අන්න අර කලින් කියපු ಗುಣධර්ම ටික නිසා තමයි මේ ප්‍රථම ධ්‍යානයට ආවේ. ඒක තමයි මේ විස්තර කරන්නේ. අර කලින් සඳහන් කළා වගේ එකිනෙකාට ප්‍රිය වෙමින් සමගියෙන් වාද විවාද නැතුව සන්තෝෂයෙන් එකිනෙකාට ගැළපෙමින් විතරක් නෙවෙයි ඒ ජීවිතේ පව අරගෙන යද්දී අර පින්ඩ පාත ගිහිල්ලා ඇවිල්ලා මොකද කරන්නේ දින පහකට සැරයක් මොකද කරන්නේ කතා බහ බොහෝම පරිස්සමින් මේ විදියට මේ සඳහන් කළානේ මෙන්න මේවා තිබ්බ නිසා තමයි ඒවත් එක්ක අදාළ වීර්ය අදාළ කර්මස්ථාන ඥානාදිය තිබ්බ නිසා මොකද උනේ ඒ සීලාදිය ගුණධර්මාදිය තිබ්බ නිසා තමයි මේ ප්‍රථම ධ්‍යානය, ද්විතිය ධ්‍යානය, තතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය. පින්නති කෙනෙක් මෙවැනි උතුම් හතරවෙනි ධ්‍යානයකට වගේ යන්න අති පිරිසුදු හිතක් වෙන්න ඕනේ. පොඩ්ඩක් අපි සිහිපත් කරන්නම් පින්නති. ඒ කියන්නේ හිතේ කපටිකම් තියෙන්න බෑ. වංචා තියෙන්න බෑ. සූක්ෂම වැඩ තියෙන්න බෑ. අන්නයට හානි වෙන. බොරුව තියෙන්න බෑ. වංක බව තියෙන්න බෑ. රාගය ඇසුරු කරන්න බෑ. දේශය ඇසුරු කරන්න බෑ. තීන මිද්දේ තියෙන්න බෑ. ඊර්ෂ්‍යාදී අකුසල් තියෙන්න බෑ. ඉවසීම තියෙන්න ඕන. දරා ගැනීම තියෙන්න ඕන. මෛත්‍රිය තියෙන්න ඕන. කරුණාව තියෙන්න ඕන. යන්නේ මේ ධ්‍යානයකට දැන් උසස් පෙළ කරන්න නම් සාමාන්‍ය පෙළ තියෙන්න එපයි. විශ්වවිද්‍යාලයන් නම් උසස් පෙළ සමත් වෙන්න එපා. අන්න ඒ වගේ තමයි මේ ධ්‍යානයකට යන්න ඉතාමත් පිරිසිදු හරිම අහිංසකයි කිව්වේ මේ වැරදි හැඟීම් නැති අහිංසක නිහතමානී ඒ වගේම අවංක ඍජු හිතක් තියෙන්න ඕනේ. එතකොට මේ උතුමන් වහන්සේලා මහා කුල වලින් ආපු අයනේ. රාජ පරම්පරාව වලින් ආපු කුමාරවරු මේ. නමුත් බලන්න ඒ රාජ උෂ්ණ මුකුත් ජීවිතේ නැහැ. ඊටාම ගුණ යහපත් ජීවත් වෙන නිසා ධ්‍යාන වලට යොමු වෙලා. ඉතින් අපි නැවත ඔබ අප හැම දෙනාම පිරිසිදු හිත්ම උපදවා ගන්න ඕනේ. පිරිසිදු හිත්ම ඇති කර ගන්න. පිරිසිදු හිතින්ම ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. හරි අමාරුයි. කාව කනෝ වගේ තමයි මේ හිතේ කෙලෙස් ඇවිල්ලා මේක ජීවිත නැති කරන්න විනාශ කරන්න හදනේ හැම වෙලේම පරිස්සම් කරගන්න ඕනේ. අර කාව කන පොත් එළියට දම අවුවේ දම අර බේරගන්නේ පරිස්සම් කරන්නේ. අන්න වගේ හිතක් අපිරිසුදු වෙන්න දෙන්න එපා. පිරිසුදුකම රැකගෙන ඉස්සරහට යන්න දවසක ඔය කරගෙන භාවනා තුලින්ම පිණුතුනි තමන්ගේ හිත මනුෂ්‍ය ධර්ම ඉක්මවා ගිය උත්තරී මනුෂ්‍ය ධර්ම උන ධානයකටපත් වෙයි. ධ්‍යාන සුවයකට තමන්ගේ හිත වැටේ. ඒක සඳහන් කළේ පිරිසුදු හිත හරි වැදගත් මෙතනදී. මේ උතුමන් වහන්සේලාට ඒක තිබුණේ. ඒ නිසා හතරවෙනි ධ්‍යානයටම ගියා. හතරවෙනි ධ්‍යානයට ගිහිල්ලා ආලෝක සංඥා උපදවාගෙන ඒ ආලෝක සංඥා උපකාරයෙන් දිබ්බ චක්කු ඥාන. ඒ කියන්නේ
විවිධ දෙවිවරු විවිධ අමනුෂ්‍ය කොට්ටාස ආදිය දකින්න පුළුවන්. මේ මනුෂ්‍ය කොට්ටාස දකින්න පුළුවන් එකෙන් ඒ දිබ්බ චක්කු ඥානය ඇති කරගත්තට පස්සේ අන්න ඒක ඇති කරගෙන අපි ජීවත් වෙනවා කියලා සඳහන් කරනවා. හැබැයි සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ අපි ඒ විදියට ගැඹුරු සමාධි වලට ගිහිල්ලා ආලෝක සංඥා ඇති කරගෙන ඒ විදිහට දිබ්බ චක්කු ඥානය උපදවාගෙන වාසය කළත් භාග්‍යතුන් වහන්සේ අපිට හිතපු ගමන් ඒ ආලෝක සංඥාව අතුරුදහන් වෙනවා. එතකොට අපිට දිබ්බ චක්කු ඥානය උපදවා ගන්න බැරි වෙනවා. අන්න ඒ කාරණාවකට පස්සේ බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා පින්වත් අනුරුද්ධ මමත් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න කලින් බෝධිසත්වයන් වහන්සේ විදිහට ජීවිතේ අරගෙන එද්දී මටත් එහෙම වුණා. මමත් ගැඹුරු චිත්ත සමාධි වලට ගියා. ඊළඟට ආලෝක සංඥා උපදවා ගත්තා. ඊළඟට ඒ ආලෝක සංඥා උපදවාගෙන විවිධ දිව්‍ය ලෝක දෙවිවරු දකින්න පුළුවන් දිබ්බ චක්කු ඥාන ආදී උපදවා ගත්තා. ඒත් මොකද වෙන්නේ? එකපාරට මට ඒවා නැති වුණා. ඉතින් මම කල්පනා කරා ඇයි මට මෙහෙම වෙන්නේ? ඒතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන පින්වත්නි, විනත් මහණෙනි, මට ඉස්සෙල්ලාම දැනුණා මගේ හිතේ විචිකිච්ඡාව තියෙනවා. දැන් මේ සූත්‍රය සඳහන් වෙනවා මේ බෝධිසත්වයන් වහන්සේ මේ චිත්ත සමාධි ආලෝක සංඥා දිබ්බ චක්කු ඥානාදී උපදවා ගන්න දිවා රාත්‍රී උත්සාහ කළ බව. ඉතින් ඒවා උත්සාහ කරමින් එවැනි තත්ත්වයන්ට ගියාට මොකද වෙන්නේ? පිරිහිලා යනවා. ඒ සමාධිය ගිලිහෙනවා. ඒකෝට සමාධිය ගිලිහෙනකොට ඒක හේතුල උපදින ආලෝක සංඥා ගිලිහෙනවා. ඊළඟට දිබ්බ චක්කු ඥාන ගිලිහෙනවා. තථාගතයන් වහන්සේ සඳහන් කරන බෝසත්යන් වහන්සේ වශයෙන් මම කල්පනා ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද හේතුව? හේතුඵල දහම් විමසුවා. එතකොට මට එක සැරයක් අහුණා. ඉස්සෙල්ලම දැනුණා විචිකිච්ඡාව. ඊළඟටම විචිකිච්ඡාව දුරු කරන්නට කටයුතු කළා. විචිකිච්ඡාව දුරු වෙනකොට මට උන නැවත ඒ ගැඹුරු සමාධිය වලට යන්න පුළුවන්. නැවත ආලෝක සංඥා උපදිනවා. නැවත දිබ්බ චක්කු ඥාන උපදිනවා. හැබැයි පින්නත් අනුරුද්ධ ආපහු මොකද වෙන්නේ? ආපහු මගේ සමාධිය ගිලිහෙනවා. මං කල්පනා කරනවා ඇයි මට එහෙම වෙන්නේ? එතකොට මට දැනෙන්න පටන් ගත්තා අමනසිකාරය. ඒ කියන්නේ යම්කිසි ධානයක් උපදින්න හේතු වුණානේ ධානයට හේතු වෙන මානසිකාරය මම පවත්න්නේ. හිත වෙන පැත්තකට ගිහිල්ලා. යම්කිසි ආලෝක සංඥාවක් උපදින්න හේතු වෙන මෙනෙහි කිරීමක් තියෙනවා නම් දැන් බුදුන් වහන්සේ දේශනා කරන පින්නති මෙනෙහි කළ යුත්තේ මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි නොකළ යුත්තේ මෙනෙහි නොකරන්න ඕනේ කියලා. එතකොට මෙතනදී බෝධිසත්ව කාලේ සඳහන් කරනවා පින්වත් අනුරුද්ධ මගේ ළඟ අමනසිකාරයක් තිබිලා. දැන් ඉස්සෙල්ලා විචිකිච්ඡාවෙන් ප්‍රශ්න ඇවිල්ලා ඒක දුරු කරගත්තා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය ආවා අමනසිකාරය. ඒ කියන්නේ සමාධි ආලෝක සංඥා දිබ්බ සෝත ඥාන උපදින්නට හේතු වෙන පැත්තේ මානසිකාරයක් පවත්තන්න නැති ස්වභාවයක් තිබ්බොත් ඒව ගිනිහෙනවා. ඒකනේ පින්නති කියන්නේ ධානයක් උපදවා ගත්තා වගේ නෙවෙයි ඒක රැක ගන්න අමාරුයි කියලා. දැන් අපේ මේ ලෝකේ මේ බණහන අපේ පින්නතුන් අතර එහෙම උපචාර සමාධියක් හරි ධාන සමාධියක් හරි ජීවිතේ එක සැරයක් හරි දෙසරයක් හරි මැද්දකල තියෙනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න කොච්චර අමාරු දාපෝ ඒක ඇති කරගන්න. ඒ අමාරු ඒක උපදින්නට හේතුන මානසිකාරය පවත්තන්න නැතුව වෙන පැත්තකට මානසිකාරය වැටුණු නිසා. එතකොට බෝධිසත්වයන් වහන්සේ වශයෙන් තමන් වහන්සේ දැනගත්ත කියනවා මේ පැත්ත ඇති වෙන මේ පැති උපදින මානසිකාරය මම පවත්තන්නේ. එහෙනම් ඒවාම උපදින්න හේතුන මානසිකාරය පවත්තන්න ඕන. ඕන නැවත සමාධි උපදින්න පටන් ගත්තා. නැවත ආලෝක සංඥා දිබ්බසෝත දිබ්බ චක්කු ඥාන. ඊට පස්සේ සඳහන් කරනවා කාලයක් යද්දි මොකදුනේ අනුරුද්ධ මෙන්න නැවත සමාධිය ගිලිහෙනවා. බලද්දි මොකක්ද හේතුව? තීන මිද්දය. සියුම් තීන මිද්දය. චිත්ත සාහිත්‍යකයන්ගේ මැලි භාවය. ඉතින් ඒක මන් දුරු කළා. නැවත සමාධි ඉපදෙනවා. නැවත ආලෝක සංඥා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ සඳහන් කරනවා පින්වත්නි භාග්‍යතුන් වහන්සේ අනුරුද්ධ වඩ බෝධිසත්ව කාලේ ඊළඟට ආවා ආපහු සමාධිය ගිලිහෙන ප්‍රශ්නයක්. තැති ගැනීම. හරියට මාර්ගයේ යන කෙනෙකු දෙපැත්තට වදකියෝ ටිකක් ඉඳලා ඒ පාරට බැස්සට පස්සේ ඒ පුරුෂයා බය වෙනවා වගේ මට මගේ ජීවිතේ සමහර අවස්ථාවල ධ්‍යාන භාවනා ආදී කරගෙන යද්දී සමහර අවස්ථාවල ඇතිවෙච්ච සියුම් තැති ගැනීම වලට අරක ගිලිහිලා යනවා. විනතේ අචාන්චා හාමුදුරුවෝ හරි ලස්සන කතාවක් කියලා තියෙනවා. අචාන්චා හාමුදුරුවෝ කියනවා සඳහන් කළ තියෙනවා ඔන්න මේ
මහ වනාන්තරවල ලස්සන විල් තියෙනවා. මේ ලස්සන විල්වලට රෑට එනවා ලස්සන මුවෝ. මුවෝ ඇවිල්ලා මොකද කරන්නේ? වතුර බීලා එතන වැතිරිලා ඉඳලා ආපහු යනවා. දැන් යම්කිසි පුද්ගලයෙකුට මේ රාත්‍රියේ මේ වතුර බොන්න එන මුවන් දකින්න ඕනුනොත් මොකද මෙයා කරන්නේ? ඕනුනොත් මොකද මෙයා කරන්න ඕන? මෙයා සද්ද නැතුව ගිහිල්ලා ගහකට මුවා වෙලා මුවන්ට නොපෙනෙන තැනක ඉඳගෙන ඒක බලාගෙන ඉන්නවා. හැබැයි අචාන්චා හාමුදුරුවෝ සඳහන් කරනවා, ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා හැබැයි මේ පුද්ගලයාගේ අතින් අර මුවෝ වතුර බොන අතරේ නිදහසේ මේ පුද්ගලයාගේ අතින් මොනවා හරි සද්දයක් ආවොත් මොකද වෙන්නේ? අර මුවන් දුවනවා. ආපහු දවස් ගානකට එන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ සඳහන් කරන්නේ. බෝධිසත්වයන් වහන්සේ වශයෙන් තමන් වහන්සේ ඉද්දිත් ඒ ධානාදී ඇති කරගෙන හිටියත් ඒ ධාන ආදිය ගිලිහුණා මගේ හිතේ ඇතිවෙච්ච සමහර තැති ගැනීම නිසා. මම ඒකත් ඒ ප්‍රශ්නේ විසඳගත්තා. ආපහු සමාධිය. හැබැයි ආපහු ගැටලුවක් වුණා. මොකද්ද? හිත ඉල්පෙනවා. හරියට එක නිදානයක් හොයන්න ගියපු කෙනෙකුට නිදාන 5ක් ලැබුණා වගේ මගේ හිත සමහර අවස්ථාවල ඉල්පෙන්න පටන් ගත්තා. එතකොටත් මේ ගැඹුරු සමාධියට යන්න බැරි වුණා. මම ඒකත් දුරු කළා. ඊළඟට වීරිය අධික කොට ගැනීම. හරියට යම් කිසි පුරුෂයෙක් වටු කුරුල්ලෙක් තදින් මල්ලුවොත් මොකද වෙන්නේ? ඒ හතා මැරෙනවා. අන්න වගේ වීරිය අධික කරලා ගත්තොත් මොකද වෙන්නේ? සමාධිය නැති වෙනවා. ඒකත් දුරු කළා. ඊළඟට වීරිය ලිහිල් කළොත් හරියට වටු කුරුල්ලා හිමීට බුරුණට ඇල්ලුවොත් මොකද වෙන්නේ? වටු කුරුල්ලා පැනලා යනවා. අන්න ඒ වගේ කෙනෙක් ලිහිල් වීරියතියේදී සමාධි ගිලිහෙනවා. ඒවත් දුරු කළා. ඊළඟට තණ්හාවෙන් ප්‍රශ්නාව ඒවත් දුරු කළා. ඊළඟට කාය දරත කයට වෙහෙස ආවා. ඒව නිසා සමාධි වුණා. ඒවත් දුරු කළා. මෙන්න මේ විදිහට පින්නත් ඇත්තට අපිට හරිම වැදගත්. ඒ කියන්නේ පින්නත් මේවා බලන්න මේ මනුස්ස සැප ඉක්මවා ගිය දිව්‍ය සැප ඉක්මවා ගිය මේ අතිසියුම් බ්‍රහ්ම මානසිකත්වය කියන්නේ උතුම් සැප. කිසිම කෙලෙස් ධර්මයක් ගෑවිලවත් නැති පිරිසිදු උත්තරී මනුස්ස ධර්ම වන මේ ධානයක් ඇති කරගන්නත් අමාරුයි. ඇති කරගත්ත එක ඉස්සරහට අරගෙන යන්නත් හරි කරදර. මොනවයින්ද? හිතේම උපදින විවිධ කෙලෙස් ධර්ම නිසා. එතකොට අපි හිතන්න ඕනේ මේ උතුමන් වහන්සේලා මේ දෙයියෝ දුන්නා වගේ කඩාගෙන ඉබේ පහළුණා වගේ ලබාගත දේවල්ද මේ? කොච්චර කැපෙලා තියෙනවද? සංසාරේ අසංඛේ කල්ප ගණන් පෙරම් පුරාගෙන ආපු බෝධිසත්වයන් වහන්සේට මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. සංසාරයේ ඒ උතුම් 80 මහා ශ්‍රාවකයන් වෙනට පෙරම් පුරාගෙන ආපු මේ අනුරුද්ධ නන්දිය කිම්බිලාදී උතුමන් වහන්සේලාට මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. සමාධි වලට බාධා. එතකොට අපට කොහොම බාධා එන්න ඕනද? එතකොට එන හැම බාධාවකදීම අපි හිතන්න ඕනේ එහෙනම් මගේ බෝධිසත්වයන් වහන්සේට කොච්චර බාධා ඇවිල්ලාද? පෙරම් පුරාගෙන ඇවිල්ලත් එහෙම බාධා ආවනම් මට එන බාධා ගැන අහවල් දෙයක්ද? ඉතින් ඒ විදිහට මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට නන්දිය කිම්බිල ස්වාමීන් වහන්සේට තථාගතයන් වහන්සේ දේශනා කරන බෝධිසත්වයන් වහන්සේ වශයෙන් තමන් වහන්සේ ඒ උත්සාහ කරද්දී ඒ දිබ්බ චක්කු ඥානාදී ඇති කරගන්න ඒ වගේ ගැටලු ආ බව. ඉතින් ඊළඟට තථාගතයන් වහන්සේ සඳහන් කරන මේ සියලු ගැටලු දුරු කරමින් ඒ ගැඹුරු ධ්‍යාන වලට ගිහිල්ලා ඊළඟට සඳහන් කරනවා පින්නත් අනුරුද්ධ ඊළඟට මම සවිතක්ක සවිචාර සමාධිය වඩන්න පටන් ගත්තා. ඊළඟට අවිතක්ක විචාර මාත්‍ර සමාධිය වඩන්න පටන් ගත්තා. ඊළඟට මම විතර්ක ඌ අවිචාර සමාධිය වඩන්න පටන් ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිතර්ක වූ අවිචාර සමාධිය වඩන්න පටන් ගත්තා. සප්‍රීතික සමාධිය වඩන්න පටන් ගත්තා. අනිෂ්ප්‍රීතික සමාධිය වඩන්න පටන් ගත්තා. නිෂ්ප්‍රීතික සමාධිය වඩන්න පටන් ගත්තා. සුඛ සහගත සමාධිය වඩන්න පටන් ගත්තා. උපේක්ෂා සහගත සමාධිය පටන් ගත්තා. වඩන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ විදිහේ සමාධී නැවත නැවත පුරුදු කර ඉදිරියට යද්දී පින්නත් අනුරුද්ධ එක මොහොතක මොකද උනේ? මට සියල්ල දක්නා සර්වඥතා ඥානය ඉපදුනා. ඉතින් අන්නේ විදිහේ කාරණාවක් තමයි පින්නත්නි මේ ഘോഷිතාරාමයෙන් මතුවෙච්ච මේ ගැටලුවේ ඉඳලා ඊළඟට මේ අනුරුද්ධ නන්දිය කිම්බිල කියන ස්වාමීන් වහන්සේලා හමුවේ බොහෝම වටින දහම් සාකච්ඡාවකදීලා ගැඹුරු සමාධි ඊළඟට අභිඥාවලට බාධක ධර්ම ගැන කතා කරලා අවසානයේදී තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානය පිළිබඳව දේශනා කළා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අපේ බුදු පියාණන් වහන්සේ
මේ හැම දෙයක්ම මේ විදිහට විස්තර කරන්නේ ඒ ස්වාමීන් වහන්සේලා දිරිගන්වන්න. බාධා එනකොට සැලෙන්න එපා. බාධා එනකොට වීරිය අකුල ගන්න එපා. මටත් ඔහොම ගොඩාක් බාධා ආවා. පින්වත් මහණෙනි ඉස්සරහටම යන්න. ඉතින් ඒ නිසා පින්නදී දේශනාව අවසන් කරනවා හැමදෙනාම උත්සාහ කරන්න මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ අකුසලයන්ට ගොදුරක් වෙන්නේ නැතුව අකුසලයන්ගෙන් හානියක් ජීවිතේ ඇති කර ගන්න නැතුව ඊටාම ගුණවත් ඊටාම සිල්වත් උතුම් සමත විපස්සනා ආදී ප්‍රතිපත්තිකාමී වැඩපිළිවෙල තව තවත් වර්ධනය කරගෙන මේ ජීවිතය තුළදීම බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ සැබෑම අවබෝධයට පත්වෙච්ච ශ්‍රාවකෙක් බවට පත් වෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති.